මේ 2021 තියරි පන්තියේ නොවැම්බර් මාසේ 14 වෙනිදා පාඩම. හරි? එතකොට අපි ගිය සතියේ සෙනසුරාදා, ඒ කියන්නේ 7 වෙනිදා සාකච්ඡා කරේ වාෂ්ප කියන කොටස. එතකොට වාෂ්ප වලට අදාළ මූලික සිද්ධාන්ත ටික සාකච්ඡා කළා. අපි උෂ්ණත්වය සමග පරිමාව සමග වාෂ්ප පීඩනය වෙනස් වෙන විදිය ප්‍රස්ථාර එහෙමත් ඇඳලා උදාහරණ කීපයකුත් සාකච්ඡා කළා තමයි ගිය සතියේ පාඩම නැවතුනේ. දැන් අද වාෂ්ප පාඩමේ තව කොටසක් ඉතුරුලා තියෙනවා අපි තියරි. ඒ ටිකත් කරලා උදාහරණ ටිකක් බලලා අපි අද පාඩම ඉවර කරමු. හරිනේ? එතකොට මුලින්ම කියන්න ඕන මෙතන තියෙනවා මම දැන් පරීක්ෂණයක් සාකච්ඡා කරන්න හදන්නේ. හැබැයි මේ පරීක්ෂණය ඔයගොල්ලෝගේ සිලබස් එකට දීපු ප්‍රැක්ටිකල් බුක් එකේ. හරිනේ? නිව් සිලබස් එකට දීපු ප්‍රැක්ටිකල් බුක් එකේ මේ පරීක්ෂණය කරන්න කියලා සඳහන් කරලා නැහැ. ප්‍රැක්ටිකල් බුක් එකේ මේ පරීක්ෂණය නැහැ. මම අමතර පරීක්ෂණයක් විදිහට තමයි මේක ඕගොල්ලන්ට කරන්නේ. මොකද සමහර විට අපි මේ පරීක්ෂණයෙන් ලබා ගන්න දැනුම අපට ගැටලු විසඳනකොට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හරිනේ? පරීක්ෂණයේ දැනුම ගැටලු විසඳීමේදී අපට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා අපි පරීක්ෂණය කෙටියෙන් සාකච්ඡා කරමු. මම දීර්ඝ විස්තරයකට යන්නේ නැහැ. හැබැයි මම අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම පැහැදිලි කරනවා. ඔයා හොඳට අහගෙන හිටියනම් ඇති. ඊට පස්සේ අපි අවශ්‍ය දේවල් ලියා ගමු. මේක අපේ සිලබස් එකේ උගන්වන්න කියලා වෙන් කරපු පරීක්ෂණයක් නෙවෙයි. මොකද නිව් සිලබස් එකට දීපු ප්‍රැක්ටිකල් බුක් එකේ මේ පරීක්ෂණය නැහැ. අමතරව තමයි කරන්නේ. හරිනේ? ලියන්න. පරීක්ෂණය අංකය පරණ පරීක්ෂණ බලලා දාගන්න. නැත්නම් අංකයක් දාන්න නැතුව ඉන්න. මොකද අපේ ප්‍රැක්ටිකල් ලිස්ට් එකට මේක අදාළ නැති නිසා. හරිනේ? පරීක්ෂණය විද්‍යාගාර උෂ්ණත්වයේදී ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය සෙවීම. විද්‍යාගාර උෂ්ණත්වයේදී ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය සෙවීම. හරි? මේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී අපි කිසියම් ද්‍රවයක සංතෘප්ත වාෂ්ප පීඩනය හොයන්න තමයි උත්සාහ කරන්නේ. මෙතෙන්දී සාමාන්‍ය උෂ්ණත්වය කියන්නේ පරිසර උෂ්ණත්වයේ විදිහට අපි විද්‍යාගාරයේ උෂ්ණත්වය මෙනගමු. අපි හිතමු විද්‍යාගාරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් 29ක් 30ක් ඒ වගේ අගයක්. ඊට පස්සේ අපි ද්‍රවය විදියට ජලය තෝරගමු. මොකද අපිට ජලය පහසුවෙන් සපය ගන්න පුළුවන් නිසා. එහෙනම් අපි දැන් ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය හොයන්න හදන්නේ විද්‍යාගාර උෂ්ණත්වයේදී. ඒ කියන්නේ සෙල්සියස් අංශක 30 දී කියලා අපි හිතමු. හරිනේ? මේක බොහොම ලේසි පරීක්ෂණයක්. අපි මේකට අවශ්‍ය උපකරණ ටික සකස් කරගන්න විතරයි ඕන. මම කරන ක්‍රමය කියන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ ටික අහන් ඉඳලා අවශ්‍ය පියවර තනියම ලියා ගන්න. ඒ නිසා හොඳ අවධානයෙන් අහන් ඉන්න ඕන. හරිනේ? රයිට්. අපි ගන්නවා දෙකලවරම විවෘත නලයක්. ඔය විදියට දෙකලවරම විවෘත සිහින් නලයක්. කේශික නලයක් නෙමෙයි. හරස් කඩ අඩු ඒකාකාර හරස් කඩක් තියෙන පටු නලයක්. දෙකලවරම විවෘත. ඊළඟට අපි මේ නලය තුල ඇති කරනවා රසදිය පොටක්. ඊළඟට අපි මේ රසදිය පොටට උඩින් දානවා ද්‍රවය ස්වල්පයක්. මම මෙතනදී ජලය භාවිතා කරන්නේ. හරිනේ? ඊට පස්සේ අපි ඒ වීදුරු නලයේ ඉහළ කෙළවර රත් කළා මුද්‍රා තබනවා. පොඩ්ඩක් ඇල කළා බන්සන් එකට අල්ලලා රත් කළා උඩ කෙළවර අඬුවකින් අල්ලලා සීල් කරනවා. එතකොට ඉහළ කෙළවර අපි සංවෘත කරනවා. ඔන්න ඔය විදිහට අපි ඉහළ කෙළවර සංවෘත කරනවා. එතකොට නලය ඇතුලේ රසදිය පොට මගින් මේ කුඩා ජල කෙන්ද සිර වෙනවා. හරිනේ? කුඩා ජල කෙන්ද නලය තුල සිර වෙලා පවතිනවා. ටික වෙලාවක් යනකොට ජලය වාෂ්ප වෙලා මේ අවකාශය ජල වාෂ්පයෙන් පිරෙනවා. ජලය ඔක්කොම අවසන් නොවුනොත් ජලය ටිකක්
ඉතුරු වුණොත් අපි දන්නවා මේ ඉහළ හිර වුණු වායු කොටස ජලය සමග ස්පර්ශ වෙමින් ගතික සමතුලිතතාවයේ තියෙනවා කියලා. ඒ නිසා අපි මේ විදිහට නලය ඇතුළට රසදිය පොට දාලා රසදියට උඩින් වතුර ටිකක් දාලා ඉහළ කෙළවර සංවෘත කරලා ටික වෙලාවක් තියෙනවා. ඉහළ අවකාශයේ ජල වාෂ්පයෙන් සන්තෘප්ත වෙන්න අපි ඉඩ හරිනවා. සන්තෘප්ත වුණාට පස්සේ අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. මොකද ටික වෙලාවක් ගියාට පස්සේ වතුර ඉතුරු වෙලා තියෙනවා නම් තුනී ජල ස්තරයක් පවතිනවා නම් අපි දන්නවා ද්‍රව ජලය සමග ස්පර්ශ වෙමින් වායු කලාපය ජල වාෂ්පයෙන් සන්තෘප්ත වෙලා කියලා. ඊළඟට අපි පාඨාංක ලබා ගන්න පුළුවන් විදියට මේක අනිත් පැත්ත හරව ගන්න. මෙන්න මේ විදියට. දැන් සංවෘත කෙළවර තියෙන්නේ 15. රස දියපට ওই විදියට තුනී ජල ස්තරයේ තියෙන්නේ මෙන්න මෙතන. තුනී ජල ස්තරයේ තියෙන්නේ උතන. ජල වාෂ්පයෙන් සන්තෘප්ත වෙලා තියෙන්නේ මේ කොටස. හරිනේ? මේ පැත්තට බලපාන්නේ වායුගෝලීය පීඩනය. capital H. වායුගෝලීය පීඩනය capital H. අපි ගත්තේ රසදිය සෙන්ටිමීටර වලින්. වායුගෝලීය පීඩනය රසදිය සෙන්ටිමීටර වලින්. දැන් අපිට පුළුවන් මේ සිර වූ කොටසේ මේ සිර වුණු වායු කොටසේ දිග මැන ගන්න. අපි තුමු මේක සිම්පල් L. හරිනේ? ඊළඟට අපිට පුළුවන් රසදිය පොටේ දිග මැන ගන්න. අපි තුමු රසදිය පොටේ දිග සිම්පල් H. ඊළඟට අපි දන්නවා මේක ඇතුලේ හිර වෙලා තියෙනවා වියලි වාතයයි සන්තෘප්ත ජල වාෂ්පයයි දෙකම. එහෙනම් මේක ඇතුලේ සිර වුණු වියලි වාතයේ පීඩනයයි සන්තෘප්ත ජල වාෂ්ප පීඩනයයි මේක ඇතුලේ සිර වුණු මේ දෙක මේක ඇතුලේ හිර වුණු වියලි වාතයේ පීඩනයයි සන්තෘප්ත ජල වාෂ්පයේ පීඩනයයි දෙකේ එකතුව සමාන වෙන්න ඕන මුළු පීඩනයට. මේක ඇතුලේ හිර වුණු වියලි වාතයයි සන්තෘප්ත ජල වාෂ්පයයි දෙන්නගේ පීඩන එකතුව මුළු පීඩනයට සමාන වෙන්න ඕන. අපි හිතමු වියලි වාතයේ පීඩනය P. සන්තෘප්ත ජල වාෂ්පයේ පීඩනය P0. සංකේත ගත්තමු. මුළු පීඩනයට හේතු වෙන්නේ වායුගෝලයයි රසදිය පොටයි දෙකම. මෙන්න මෙතන කෝණය මම T කියලා ගත්තොත් මුළු පීඩනය වායුගෝලීය පීඩනයත් රසදිය පොටේ පීඩනය රසදිය පොටේ දිග h කෝණය T නම් මේ පැත්තට ඇති කරන පීඩනය රසදියෙන් මේ පැත්තට ඇති කරන පීඩනය h sin θ. මේ ඔක්කොම අපි පීඩන මනින්නේ රසදිය සෙන්ටිමීටර වලින් වියලි වාතයේ පීඩනය සන්තෘප්ත ජල වාෂ්ප පීඩනය වායුගෝලීය පීඩනය රසදිය පොටේ පීඩනය මුළු පීඩනය සමානයි මේ දෙකේ එකතුවට. එහෙනම් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් වියලි වාතයේ පීඩනය කීයද කියලා. වියලි වාතයේ පීඩනය සමානයි මුළු පීඩනයෙන් අඩු කරන්න ඕන සන්තෘප්ත ජල වාෂ්පයේ පීඩනය. වියලි වාතයේ පීඩනය හොයාගන්න පුළුවන් අපිට මේ විදිහට මුළු පීඩනයෙන් සන්තෘප්ත ජල වාෂ්ප පීඩනය අඩු කරන්න ඕන. ඊළඟට අපිට පුළුවන් නලයේ හරස් කඩ දන්නවනම් අපි දුමු සිම්පල් A නලයේ හරස් කඩ සිම්පල් A නම් සිර වූ වායු කොටසේ පරිමාව හොයාගන්න පුළුවන්. සිර වූ වායු කොටසේ පරිමාව හරස් කඩ වැඩි කිරීම දිග. මං හරස් කඩ සිම්පල් A කියලා ගත්තා දිග සිම්පල් L කියලා ගත්තා. දැන් අපි නලයේ ආනතිය ටික ටික වෙනස් කරොත් ආනතිය ටික ටික වෙනස් කරනකොට පීඩනය වෙනස් වෙනවා. පීඩනය වෙනස් වෙනකොට වායු කඳේ දිග වෙනස් වෙනවා. පීඩනය වෙනස් වෙනකොට සිර වූ වායු කඳේ පරිමාව වෙනස් වෙනවා. හරිද? එතකොට අපි මේකේ ආනතිය හෙමින් වෙනස් කරොත්
හෙමින් වෙනස් කරොත් උෂ්ණත්වයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් වියලි වාතයේ පීඩනයයි පරිමාවයි වෙනස් වෙනවා උෂ්ණත්වයේ නියතව තියාගෙන. අපිට පුළුවන් බොයිල් නියමය දාන්න. හරිනේ? අපිට පුළුවන් බොයිල් නියමය දාන්න. නලයේ ආනතිය සෙමෙන් වෙනස් කරන විට නලයේ ආනතිය සෙමෙන් වෙනස් කරන විට සිර වූ වියලි වාතයේ සංතෘප්ත වාෂ්පය නෙවෙයි සිර වූ වියලි වාතයේ උෂ්ණත්වය හා ස්කන්ධය නියත බැවින් බොයිල් නියමය වලංගුවේ. එහෙනම් PV සමානයි K. සිර වුණු වියලි වාතයේ ස්කන්ධය නියතයි. ජල වාෂ්ප ස්කන්ධය නියතයි කියලා අපිට ගන්න බෑ. හැබැයි වියලි වාතයේ ස්කන්ධය නියතයි. ඒ වගේම ආනතිය සෙමෙන් වෙනස් කරනකොට වියලි වාතයේ උෂ්ණත්වය නියතයි. එහෙනම් අපිට බොයිල් දාන්න පුළුවන් PV සමානයි K. පීඩනය මෙතනින් ගන්න. capital H ධන simple H sin theta ඍණ P naught. ඔන්න ඕක තමයි වියලි වාතයේ පීඩනය. පරිමාව මෙතනින් ගන්න. AL සමානයි K කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? ඊළඟට අපිට පුළුවන් මේක පොඩ්ඩක් පද සකස් කරන්න. අපි K ගමු මේ පැත්තට, L දාමු එහා පැත්තට. H ඍණ P naught H sin theta A බෙදීම K එකයට L ඔය විදිහට ගන්න පුළුවන්. sin theta අපිට මැනගන්න පුළුවන්. අපි මෙතනට මීටර කෝදුවක් තියලා පාඨාංක ගන්න පුළුවන් විදිහට සකස් කරගත්තොත්, මෙතනට මීටර කෝදුවක් තියලා පාඨාංක ගන්න පුළුවන් විදිහට සකස් කරගත්තොත් මේ පැත්තට මෙන්න මේ උස අපිට මැනගන්න පුළුවන් y සිරස් උස. මීටර කෝදුවක් භාවිතා කරලා සිරස් උස මයින් පුළුවන්. මේ පැත්තෙන් අපිට මනින්න පුළුවන් නලයේ සම්පූර්ණ දිග. නලයේ සම්පූර්ණ දිග මනින්න පුළුවන් මේ පැත්තෙන්. ඔය විදිහට නලයේ සම්පූර්ණ දිග. අපි දුමු නලයේ සම්පූර්ණ දිග capital L. එහෙනම් මෙතනින් අපිට sin θ ගන්න පුළුවන් y බෙදීම L. y කියන්නේ සිරස් උස, L කියන්නේ මේ පැත්තට දිග. y බෙදීම L තමයි sin θ. හරිනේ? දැන් අපි මේකට ආදේශ කරමු. H ඍණ P naught simple H sin θ කියන්නේ y බෙදීම L, A බෙදීම K එකයට L. හරිද? දැන් මම මෙන්න මේ ප්‍රකාශනය ප්‍රස්ථාරික ක්‍රමයකට සකස් කරන්න යන්නේ. ඊට මදි නිසා ඊට කලින් අපි අවශ්‍ය දේවල් බලලා ලියාගමු. හරිනේ? මම ආයෙ මුලින් ඉඳන් කියනවා. ඔයගොල්ලෝ අහන් හිටියේ කියලා මම හිතනවා පිළිවෙලට. මුලින්ම අපි දෙකලවර විවෘත පටු ඒකාකාර හරස් කඩක් තියෙන වීදුරු නලයක් ගන්නවා. ක්විල් නලය පරීක්ෂණය මතක නම් අපි එක කරා. ක්විල් නලය පරීක්ෂණය වගේමයි. ඊට පස්සේ ඒකට රසදිය පොටක් දානවා. දාලා ඒක උඩට ජලය ස්වල්පයක් දානවා. අපි දැන් ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය තමයි හොයන්න හදන්නේ. හරිනේ? ජලය ස්වල්පයක් දානවා. ඊට පස්සේ නලය පොඩ්ඩක් ආනත කරලා බන්සන් 1000කින් ඉහළ කෙළවර රත් කරලා අඬුවකින් තද කරලා ඉහළ කෙළවර සංවෘත කරනවා. සංවෘත කරලා ටික වෙලාවක් තිබ්බාම ඉහළ අවකාශය ජල වාෂ්පයෙන් සංතෘප්ත වෙනවා. ඊළඟට අපි නලය ওই විදිහට හරවලා පාඨාංක ගන්න සුදුසු විදිහට ආනත කරගන්නවා. අපි නලයේ ආනතිය වෙනස් කරනකොට ඇතුලේ පීඩනය වෙනස් වෙනවා. ඒ වගේම ඇතුලේ පරිමාව වෙනස් වෙනවා. හැබැයි ආනතිය වෙනස් කරනකොට පීඩනයේ පරිමාව වෙනස් වුණාට උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම නලයේ ඇතුලේ තියෙන වියලි වාතයේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා වියලි වාතයට
බොයිල් නියමය දාන්න පුළුවන්. බොයිල් නියමය දාන්න PV සමානයි K, පීඩන අවශ්‍යයි, පරිමාව අවශ්‍යයි. පරිමාව කියන්නේ හරස්කඩ වැඩි කිරීම වායු කඳේ දිග. පීඩනය කියන්නේ වියලි වාතයේ පීඩනය. වියලි වාතයේ පීඩනය හොයාගන්න නම් මුළු පීඩනයෙන් ජල වාෂ්පයේ පීඩනය අඩු කරන්න ඕන. වියලි වාතයේ පීඩනය P කියලා ගත්තා. සංතෘප්ත ජල වාෂ්ප පීඩනය P නෝට් කියලා ගත්තා. ඒක අඩු කරලා මේ විදිහට හදාගන්න ඕන. හරිද? ওই විදිහට තමයි අපි පද ටික සකස් කරගන්නේ. හරිනේ? ඊළඟට අපි බොයිල් නියමය දාලා ආදේශ කරා. මං K වම් පැත්තට අරන් L දකුණු පැත්තට ගත්තා. 1යට L සමානයි ওই විදිහට එන්නේ. මෙතන sin θ කියන්නේ ආනතිය. sin θ මේ පැත්තෙන් මීටර කෝදුවක් තියලා y මානින්න සිරස් උස. මේ පැත්තෙන් අපිට මීටර කෝදුවකින් නලයේ දිග මැන ගන්න පුළුවන්. මතක නම් ක්විල් නලය පරීක්ෂණය කරනකොට මීටර කෝදු දෙක සම්බන්ධ කරන විදිය පවා කියලා දුන්නා. සිරස් උස මනින්න මීටර කෝදුව තියෙන විදියයි නලය මීටර කෝදුවට සම්බන්ධ කරන විදියයි දෙකම කියලා දුන්නා ක්විල් නලය පරීක්ෂණයේදී. අමතක නම් ක්විල් නලය පරීක්ෂණය පෙරලලා බලන්න පළවෙනි පරීක්ෂණය. ඒකෙන් මේකට අවශ්‍ය පාඨාංක ගන්න ක්‍රමවේදය අපි ඒ වෙලාවේ පැහැදිලි කරා. හරිනේ? දැන් මම මොකද නෝට් එකක් දෙන්නේ නැහැ. ඔයා රූප සටහන් ඇඳලා දත්ත ලකුණු කරලා ක්‍රමේ ලියා ගන්න. මම පැහැදිලි කරන්නේ රූප සටහන් ඇඳලා දත්ත ලකුණු කරලා ක්‍රමේ ලියා ගන්න. මෙතනට වෙනකන් සුළු කරලා දෙන්නේ. මම sin θටත් ආදේශ කරා. ඔයාට පුළුවන් මේක ප්‍රස්ථාරික ක්‍රමයකට සුදුසු පරිදි සකස් කරන්න. මෙන්න මෙතන ලියාගෙන මේක ප්‍රස්ථාරයකට සුදුසු විදියට සකස් කරන්න. සකස් කළා ප්‍රස්ථාරයේ දල හැඩය ඇඳින්න. sorry මේක ප්‍රස්ථාරයකට ගැලපෙන විදියට සකස් කළා ප්‍රස්ථාරයේ දල හැඩය ඇඳින්න. මුලින් මේ ටික ලියලි ඉවර කරගන්න. හරිද? අපි දැන් මේක ප්‍රස්ථාරයකට ගැලපෙන විදියට සකස් කරමු. මම පොඩ්ඩක් පැත්ත මාරු කරලා ලියන්නම්. මේක 1යට L සමානයි h y බෙදීම L වාරයක් a බෙදීම k ධන h ඍණ p නෝට් වාරයක් a බෙදීම k. හරිනේ? 1යට L වරහන් සුළු කරා පැත්ත මාරු කළ වරහන් සුළු කරා. ඊළඟට 1යට L සමානයි h a බෙදීම lk වාරයක් y ධන h ඍණ p නෝට් a බෙදීම k. right මම දැන් ඔයාලට පැහැදිලි වෙයි. මෙන්න මේක තමයි y අක්ෂයට ගන්නෙ. මේක වරහන තුල තියෙන්නේ අපේ අනුක්‍රමණය. ඕනනම් m කියලා ගමු m අනුක්‍රමණය m. y තමයි ස්වායත්ත විචලනය. මේ සම්පූර්ණ පදය තමයි අපේ අන්තක්ඛණ්ඩය. 1යට L තමයි y අක්ෂය. වරහන තුල තියෙන අනුක්‍රමණය. y තමයි ස්වායත්ත විචලනය. y තමයි ස්වායත්ත විචලනය. මේ සම්පූර්ණ පදය අන්තක්ඛණ්ඩය. එහෙනම් මෙන්න ප්‍රස්ථාරයේ දල හැඩය. 1යට L තමයි y අක්ෂය. y තමයි x අක්ෂය. y කියන්නේ මෙතන සිරස් උස. අපිට පුළුවන් නලයේ ආනතිය වෙනස් කරන්න. හෙවත් y තමයි අපි වෙනස් කරන්නේ. y වෙනස් කරනකොට වායු කඳේ දිග ඉබේම වෙනස් වෙනවා. L නෙමෙයි 1යට L තමයි පරායත්ත වෙන්නේ. හරිනේ? 1යට L. හැඩය ඔය විදියට y සමාන mx ධන c. අනුක්‍රමණය HA LK අන්තක්ඛණ්ඩය h ඍණ p නෝට් වාරයක් a බෙදීම k. ඔන්න ඔය විදිහට තමයි අපිට ප්‍රස්ථාරයේ අනුක්‍රමණයයි අන්තක්ඛණ්ඩය ලැබෙන්නේ. ඉතින් ප්‍රස්ථාරය ඇඳලා අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය හොයාගත්තට පස්සේ අපිට පුළුවන් අපි අන්තක්ඛණ්ඩය බෙදමු අනුක්‍රමණයෙන්. අන්තක්ඛණ්ඩය බෙදමු අනුක්‍රමණයෙන්. a බෙදීම k කැපිලා යනවා. h ඍණ p නෝට් බෙදීම h L උඩට එනවා. මේක අපි සුළු කරමු. sorry ch ml h ඍණ p නෝට්. මේකෙන් අපි p නෝට් හොයාගමු. p නෝට් සමානයි
H ඍණ CH ML ඔන්න ඔය විදිහට එන්නේ. P නෝට් තමයි අපි මෙච්චරලා හොයන්න උත්සාහ කරේ. විද්‍යාගාර උෂ්ණත්වයේදී ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. අපි P නෝට් කියලා ගත්තේ කාමර උෂ්ණත්වයේදී මේක ඇතුලේ තියෙන ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සමානයි කැපිටල් H ඍණ CHML. කවුද කැපිටල් H? වායුගෝලීය පීඩනය. C ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩය. සිම්පල් H රසදිය පොටේ දිග. සිම්පල් M ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. කැපිටල් L නලයේ සම්පූර්ණ දිග. ඉතින් ওই දේවල් දන්නවා අපි. වායුගෝලීය පීඩනය, අන්තක්ඛණ්ඩය, රසදිය පොටේ දිග, අනුක්‍රමණය, නලයේ දිග. ඒ ටික ආදේශ කරලා අපිට P නෝට් හොයන්න පුළුවන්. ඒ තමයි විද්‍යාගාර උෂ්ණත්වයේදී අදාළ ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය. හරිනේ? විද්‍යාගාර උෂ්ණත්වයේදී අදාළ ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය තමයි සමීකරණයෙන් ලැබෙන්නේ. පැහැදිලිද? පද ටික සකස් කළා ප්‍රස්ථාරයේ දල හැඩය ඇඳලා ගණනය කිරීම ලියා ගන්න. යටින්ම ලියන්න ඉහත සමීකරණයෙන් විද්‍යාගාර උෂ්ණත්වයේදී අදාළ ද්‍රවයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සෙවිය හැකියි. මෙතෙන්දී කැමති නම් ජලය භාවිතා කරන්න, කැමති නම් වෙනත් වාෂ්පශීලී ද්‍රවයක් මධ්‍යසාර හරි ඊතර හරි ඒ වගේ කැමති වාෂ්පශීලී ද්‍රවයක් භාවිතා කරන්න. මම පහසු නිසා තමයි ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය සෙව්වේ. පැහැදිලිද? ඒතර මේ ලැබෙන්නේ අපි ජලය භාවිතා කරොත් ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනය, මධ්‍යසාර භාවිතා කරොත් මධ්‍යසාරවල සංතෘප්ත වාෂ්ප පීඩනය. හැබැයි විද්‍යාගාරය තුල පවතින උෂ්ණත්වයේදී අපි උෂ්ණත්වය වෙනස් කිරීමක් සිදු කරේ නැහැ. හරිනේ? උෂ්ණත්වය නියතව තියලා තමයි පරීක්ෂණය අපි සිදු කරේ. පැහැදිලිද? රයිට්. මේ ටික බලලා අවශ්‍ය දේවල් ලියලා ඉවර කරන්න. මේක මම ගොඩක් පැහැදිලි කරන්න වෙලාව ගත්තේ නැහැ. හේතුව මේක අපේ ප්‍රැක්ටිකල් බුක් එකේ අත්‍යවශ්‍ය පරීක්ෂණයක් නෙමෙයි. නමුත් ඉතින් මේකේ දැනුම ඔයාලට ප්‍රයෝජනවත් වෙයි ඉස්සරහට අපි ගණන් හදාගෙන යනකොට. හරිනේ? පැහැදිලිද? රයිට්. ඒක හරිනම් අපි ආයෙත් උදාහරණ වලට යන්න කලින් තව තියරි කොටසක් තියෙනවා. මට හිතෙන්නේ අපි ඒ ටිකත් ඉවර කළා උදාහරණ වලට ගියොත් හොඳයි කියලා.